තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද 2021 වර්ෂයේ අගෝස්තු මාසයේ 3 වෙනි අඟහරුවාදා ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 9ට ආරම්භ කරන පඤ්ඤ විභංග වාරයේ අභිධර්ම විශාරද අවසානයේ සඳහා කරන ධර්ම පන්තිය. අපි මේ ධර්ම පන්තියට පැමිණි ඔබ සියලු දෙනාම ඊටම ගෞරවයෙන් පිළිගන්නවා. අද දින ධර්ම සාකච්ඡාවට ධර්ම දේශනාවට අපේ අතිපූජනීය අවසරයි කොරතොට වෙස්ස බෝ ස්වාමීන් වහන්සේ වඩින්නේ නැහැ. අපිට ධර්ම පන්තිය පවත්වාගෙන යන්න අනුශාසනා කරා. අපි පන්තිය පටන් ගැනීමට ප්‍රථම සජ්ජායනා ගාථාව සජ්ජායනා කරමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස විචිත්ත මති ගම්බීර මනන්ත නය මණ්ඩිතං පට්ඨානං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහානික්කමින්සු සුභාචබ්බන්නරන්සියෝ නීල පීතා රත්ත සේතා මංජිට්ඨාච පබස්සරා තං ලෝකනාතං සුගතං ධම්මං ච ජින සේවිතං සංඝං නිරංගනං සෙට්ටං නමාමි සිරසාදරං. සාදු සාදු සාදු. අද දිනේට ධර්ම සාකච්ඡාවට නියමිතව තියෙන්නේ ඥාන පච්චයෝ ධ්‍යාන ප්‍රත්‍යය. ධ්‍යාන ප්‍රත්‍යය කියනකොට අපි ප ဋ ාණ නිද්දේශ වාරයේදී අපි දන්නවා ධ්‍යාන ප්‍රත්‍යය ගැන අපි ඉගෙනගෙන තියෙනවා. අපි කියනවා ධානාංගානී ධ්‍යාන සංප්‍රයුක්තකානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං ධ්‍යාන පච්චේන පච්චයෝ. එතකොට ධානාංගානී කියන ධර්ම ස්වභාවය තමයි ඒ ධානාංගයෝ සංප්‍රයුක්ත ධර්මයන්ටත් සංප්‍රයුක්ත ධර්මයන් හා හටගන්නා වූ ඒ සමුට්ඨාන රූප, ඒ කියන්නේ චිත්තජ රූප හෝ ප්‍රතිසන්දි කර්මජ රූපයෝ, ඒ රූපයන්ට උපකාර කරන ස්වභාවය. මේක එක නිर्देश පාළියක් දේශනා කරලා තිබුණත් අපි පඤ්ඤ විභංග වාරයේදී මේ නිर्देश පාළිය දකිනවා. කුසලයකින් කුසලයක් උපදින්නේ කොහොමද? ධ්‍යාන ප්‍රත්‍ය ශක්තියෙන්. මේ දකින්නේ ඥාන කියන ප්‍රත්‍ය ශක්තිය කුසලයකින් කුසලයක් නිපදවන්න කොහොමද භාවිතා කරන්නේ? කොහොමද කුසලයකින් කුසලයක් උපදවන්නේ? එකක්. දෙවෙනි එක කුසලයකින් අව්‍යාකෘත ධර්මයක් කොහොමද උපදින්නේ? ධ්‍යාන ප්‍රත්‍ය ශක්තියෙන්. ඒක දෙවෙනි එක. ඊට පස්සේ කුසලයකින් කුසලයක් සහ අව්‍යාකෘතයක් කොහොමද උපදින්නේ? එන්නේ ආකාරයෙන් අපි දකිනවා මේ කාරණය ඊටා සූක්ෂමව විග්‍රහ කරන හැටි. ඒකේ පළවෙනි වීතිපාළියේ තියෙන්නේ කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස. කුසල ධර්මයක් හේතු කොටගෙන කුසල ධර්මයක් උපදින්නේ කොහොමද? ඥානපච්චේන පච්චෝ. ඥාන ප්‍රත්‍ය ශක්තිය ලබාගෙන. ඒක තමයි ඒකේ අනුවාදය කියනවා කුසලානි ධානංගානි. කුසලානි ධානංගානි. ඒක තමයි ප්‍රත්‍ය ස්වභාවය.
ප්‍රත්‍යুත්පන්නේන්නේ සම්පයුක්තකානං කන්දානං ධානපච්චේන පච්චෝ. එතකොට ඒ කුසල ධානංගානිත් එක්කලා සම්ප්‍රයුක්තව හට ගන්නා වූ ධර්ම තමයි සම්ප්‍රයුක්තකානං කන්දානං සම්ප්‍රයුක්තව හට ගන්නා ස්කන්ධයන් ධානපච්චේන පච්චෝ. මේක තේරුම් අරගෙන ඉදිරියට යමු. අපි හිතමු කාමාවචර කුසල් සිතක් උපදිනවා. කාමාවචර කුසල් සිතක් උපදිනකොට මේ කුසල් සිතේ පවතිනවා ඒ කුසල් සිත කරන්නේ යම් කුසු අරමුණක් ඇතිව මේ අරමුණ පිරීක්ෂණ ස්වභාවයක් මේ කුසල් සිතේ තියෙනවා. ඒ කියන්නේ ආරම්මණං උපනිජ්ජායති ධානං. ඒ අරමුණ පිරීක්ෂණ ස්වභාවය තමයි ධානංගානි ධාන කියලා කියන්නේ. අරමුණ පිරීක්ෂන්නේ කොහෙන් මොනවද මේ ඊතා ලංව බලන චෛතසික ධර්ම කොටාසයක් තියෙනවා. අන්නේ ධර්ම කොටාසයට තමයි කියන්නේ ධානාංග කියලා. අපි දන්නවා විතක්කය, විචාරය, ප්‍රීති, සුඛ ඒකාග්‍රතාව කියලා අපි කුසල ධානාංග වලට කියනවා. හැබැයි අකුසල සිතක් උපදිනකොටත් මේ ආකාරයෙන්ම ඒ අරමුණ පිරීක්ෂණ ස්වභාවයක් තියෙනවා. අරමුණට ඉතා ලං වෙන ස්වභාවයක් තියෙනවා. එතකොට අපි මේ ධානාංග කුසල පක්ෂේ, අකුසල පක්ෂේ, අව්‍යාකෘත පක්ෂේ කියන තුනේම පිරීක්ෂන්න ඕනේ. අපි බලමු මේ පළවෙනි වීතිය තියෙන්නේ කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස. සිතක් උපදිනකොට ඒ සිතේ අරමුණක් ඇතිවමයි සිතක් උපදින්නේ. අරමුණක් නැතිව කිසිම සිතක් උපදින්නේ නැහැ. සිත 89 අරන් බලන්න. අරන් බලනකොට පේනවා හැම සිතකටම ආරම්මණයක් තියෙනවාමයි. ආරම්මණේ උපනිජ්ජායනය කරලා තමයි ඒ චිත්තචෛතසික උපදින්නේ. අපි දෙපස් විඥාන කිව්වොත් දෙපස් විඥානවල චක්කු විඥාන සිත උපදින්නේ රූපාරම්මණයක් අරගෙන. සෝත විඥාන සිත උපදින්නේ සෝතාරම්මණයක්. ඒ කියන්නේ සද්ධාරම්මණයක් කරා. ඒ ආකාරයෙන්. හැබැයි මේ දෙපස් විඥාන සිත් වලට එන්නේ නිරායාසයෙන්. ඒ අරමුණ නිරායාසයෙන් ලැබෙන්නේ. ඒකින්ද දෙපස් විඥාන වලදී ධානාංග ස්වභාවය ලැබෙන්නේ නැහැ. ඒ කාරණේ ඉදිරියේදී හොඳට පැහැදිලි කරනවා. අපි බලමු මේ ධානාංග කියන කාරණේ පැහැදිලි කරන්න තමයි මම ওই කාරණේ කිව්වේ. අපි ඉගෙනගෙන තියෙනවා මේ ආරම්මණං උපනිජ්ජායති ධානං කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඊට පස්සේ ධානාංග වලට කියනවා විරුද්ධ ධර්ම දවාලන්නේ ධානාංගයි කියලාත් අපි ඉගෙනගෙන තියෙනවා. අපි දන්නවා විතක්ක, විචාර, ප්‍රීති, සුඛ ඒකාග්‍රතා කුසල ධාන වලින් නීවරණ ධර්ම යටපත් කරනවා. අන්න ඒ කාරණෙන් තමයි ඒ ආරම්මන උපනිජ්ජායති ධානං කියනට අමතරව අපි ඒ කියන්නේ දාපේති ධානං කියලා. මේ කාරණා දෙකම මේ ධාන ප්‍රත්‍යේදී විස්තර කරනවා. ඒකින්ද අපි සූක්ෂමව චිත්ත ඒකාග්‍රතාව මවත්වා ගැනීමෙන් මේක දකින්න බලමු. දැන් මම මේ වීති ටික ඉස්සෙල්ලාම අපි කතා කරලා ඉඳමු. වීති පාළිය මොනවද තියෙන්නේ කියලා. අපි දන්නවා මේ පඤ්ඤ විභංග වාරයේ විස්තර කරන්නේ මේ ආකාරයෙන්. කුසල ධර්මයකින් කුසල ධර්මයක් උපදිනවද? කුසල ධර්මයෙන් අව්‍යාකෘත ධර්මයක් උපදිනවද? කුසල ධර්මයකින් කුසලයක් සහ අව්‍යාකෘතයක් උපදිනවද කියලා වරක් අහලා ඊළඟට කියනවා අකුසලයකින් අකුසලයක් උපදිනවද? අකුසලයකින් අව්‍යාකෘතයක් උපදිනවද? අකුසලයකින් අකුසල අව්‍යාකෘතයක් උපදිනවද? ඊට පස්සේ අව්‍යාකෘතයකින් අව්‍යාකෘතයක් උපදිනවද? මේක තමයි ප ဋ ාණ ප්‍රකරණයේදී දකින්න ස්වභාවය. ප ဋ ාණ ප්‍රකරණයට ගියොත් ඔයාලා දන්නවා, ඔබතුමාලා දන්නවා ටික ප ဋ ාණේ කියලා තියෙනවා,
දුකපට්ඨානය කියලා තියෙනවා. තික දුකපට්ඨානය කියලා තියෙනවා. දුක තිකපට්ඨානය කියලා තියෙනවා. තික තිකපට්ඨානය කියලා තියෙනවා. දුක දුකපට්ඨානය කියලා ප ဋ ාණ 6ක් හැදෙනවා. ඒ ප ဋ ාණ 6 විස්තර වෙනවා ඊට පස්සේ අනුලෝම වශයෙන්, ප්‍රත්‍යනීක වශයෙන්, අනුලෝම වචනීය වශයෙන්, වචනීය අනුලෝම වශයෙන්. එතකොට තමයි ප ဋ ාණ 24ක් හැදෙන්නේ. අපි හොඳට තේරුම් අරගන්න ඕනේ මේ ප ဋ ාණ 24 කියන්නේ ප්‍රත්‍ය 24 නෙවෙයි. ප්‍රත්‍ය 24 කියනකොට අපි දන්නවා ප්‍රත්‍ය ශක්ති 24. ඒ කියන්නේ හේතුපච්චයෝ, ආරම්මන පච්චයෝ, අධිපති පච්චයෝ කියලා මේ ප්‍රත්‍ය 24 කියන්නේ ඒ ප්‍රත්‍යයේ තියෙන ශක්ති ප්‍රභේදය හඳුනා ගැනීමේ ස්වභාවය. ඒ ප්‍රත්‍ය ශක්තිය පාවිච්චි වෙලම මේ ප ဋ ාණ 24 බොහෝ ආකාරයට එන ආකාරය. දැන් මෙතන අපි දැන් අද කතා කරන්නේ මේ ධානපච්චය කියන ධාන ප්‍රත්‍ය ශක්තිය පිළිබඳවයි. ඉස්සෙල්ලා විභාග වාරවල ස්වාමින් වහන්සේ දේශනා කරා හේතු ප්‍රත්‍යයේ ඉඳන් මේ ධානපච්චය දක්වා මේ ප්‍රත්‍ය ශක්තියෙන් කොහොමද මේවට උපකාර කරන්නේ කියලා. අද විශේෂයෙන් යන්නේ මේ ධාන කියන ධානපච්චයෝ කියන ස්වභාවය. එතකොට ඔන්න පළවෙනියම තියෙනවා කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස. මේක තමයි පළවෙනි වීතිය. ඒ වීතියේ අනුවාදය කියන්නේ ඒකේ අපි තේරුම් ගන්න හැටි. කුසලානි ධානංගානි. එතකොට මේ කුසලානි ධානංගානි, කුසල වූ ධානාංගයෝ සම්ප්‍රයුක්තකානං කන්දානං දානපච්චේන පච්චෝ. සම්ප්‍රයුක්ත ඒහා සම්ප්‍රයුක්ත වෙන ස්කන්ධයන්ට ධාන ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වෙනවා. ඔන්න අනුවාදය. කුසල ධානාංගයෝ එක්ව යෙදෙන ස්කන්ධයන්ට ධාන ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කෙරෙති. ඒක තමයි මේකේ සිංහල අර්ථය. එතකොට අපි මේ පිළිවෙල හොඳට දැනගත්තාම අපිට වරදින්නේ නැහැ, ඉදිරියට යන්න පුළුවන්. දැන් අපි ධාන කියන එක මෙතන විස්තර කරනවා. මොකද්ද මේ ධාන කියන්නේ? ධාන යන වචනේ සිතීම හෙවත් එක අරමුණක සිත පැවැත්වීම යන අර්ථයයි. එතකොට අපි දන්නවා චෛතසික ත්‍රි රාශිය කියනකොට අපි දන්නවා සබ්බචිත්ත සාධාරණ චෛතසික තියෙනවා, ඊළඟට ප්‍රකීර්ණක චෛතසික තියෙනවා, ඊළඟට අකුසල චෛතසික තියෙනවා, ඊට පස්සේ කුසල සෝබන චෛතසික තියෙනවා. දැන් බලන්න පටන් ගන්න තැනම තියෙනවා සබ්බචිත්ත සාධාරණ චෛතසික. හැම සිතකම යෙදෙන චෛතසිකය. ඒක පස්සේ ඉඳන් ස්පර්ශයේ ඉඳන් චෛතසික 7ක් නම් කරනවා. ඊට පස්සේ ප්‍රකීර්ණක චෛතසික කියනවා විතක්ක විචාර විරිය ප්‍රීති ආදී ඒ ධර්ම හැම සිතකම යෙදෙන්නේ නැහැ. හැබැයි මේ සිත ඒක කුසල ස්වභාවයෙමුත් යෙදෙනවා, අකුසල ස්වභාවයෙමුත් යෙදෙනවා, අව්‍යාකෘත ස්වභාවයෙමුත් යෙදෙනවා. එතකොට මේ ධාන කියන වචනේ තේරුම එක අරමුණක සිත පැවැත්වීම යන අර්ථයයි. එතකොට මේ කාරණේ පිළිබඳව උදව් කරන කාණ්ඩයක් ඉන්නවා. ඒ උදව් කරන කාණ්ඩය තමයි මේ ධානාංග වශයෙන් අපි විස්තර කරන්නේ. ආරම්මණං උපනිජ්ජායති ධානං. මෙන්න මෙතන කාරණේ මේ පාලියෙන් කියන එක අරමුණට ඊතා ලංව සිත යොදනුවේ ධාන නම් වේ. මේ ආරම්මණං උපනිජ්ජායති කියන ඒ පාලි පාඨයෙන් එන්නේ මේ විදිහට. මේන් අදහස් කරුනේ අරමුණේ සිත යෙදවීමට බලවත් ලෙස උපකාර වන ධර්මයන් ධාන ප්‍රත්‍ය වන බවයි. ඒත් එක්කම තවත් එකක් තියෙනවා ආරම්මන උපනිජ්ජාන ලක්කන උපනිජ්ජායන වශයෙන් උපගන්වත් ගන්වා ආලම්බන නිජ්ජානං ධානපච්චාති. මේ ආකාරනේ මේක විශේෂ අවස්ථාවක්. අපි බලමු මේක මොකද්ද මේ කියන්නේ කියලා. එතකොට
අරමුණ ලංව සිටීම ආරම්මන උපනිච්ඡායනේ අපි දැක්කා පළවෙනි කාල. ලක්ෂණ ලංව සිටීම. දැන් ඒකට අමතරව තව එකක් තියෙනවා ලක්ෂණ ලංව සිටීම. එළඹ හෙවත් ඊතා සමීපව අරමුණ ඥානයෙන් සිටීම කරන්නේ ධානයයි. ඒතකොට මෙතන තව එකක් ගෙනාවා ලක්ෂණ ලංව සිටීම. දැන් බලමු මේක මෙහි අරමුණ නම් නීලාදී කසින නීල කසිනාදී සමත අරමුණය ඔන්න අරමුණක් විස්තර කරා. ලක්කන නම් ලක්ෂණ ලංව සිටීම ලක්කන නම් නාම රූප ධර්මයන් නාම රූප අරමුණු කොට විදර්ශනා කරන යෝගියාට ලැබෙන අනිත්‍ය ආදී ලක්ෂණ දැන ගැනීම. ඒකට අරමුණට අමතරව මේ අරමුණේ ලක්ෂණ දැන ගැනීමත් ඒ ධාන කියන ලක්ෂණයට එනවා. අනිත්‍ය වූ නාම රූපයන් අනිත්‍ය වශයෙන් බලන යෝගයාට ඒවායේ අනිත්‍ය ලක්ෂණ ප්‍රකට වන්නේ. මෙසේ අරමුණ වෙතට සිත පැමිණ එයම සිටීම හෝ අනිත්‍ය ආදී ලක්ෂණයන් හි සිත යෙදවීම ධාන නම් වේ. දැන් බලන්න අපි තව පොඩ්ඩක් අර ඉස්සෙල්ලා ඉගෙනගෙන තිබුණට වැඩිය ඈතට ගියා. අපි අර අරමුණට ලංව සිටීම කියන කාරණයෙන් තවත් කාරණයක් ඉගෙන ගත්තා ලක්ෂණ ලංව සිටීම. අරමුණේ ලක්ෂණ අනිත්‍ය ආදී ලක්ෂණ. එහෙම නැත්නම් විදර්ශනා භූමියේදී මේ කාරණේ අපිට කියන්න බැරුව යනවා. එතකොට මෙහි ධාන ප්‍රත්‍යශක්තිය නම් උපනිච්ඡායනයයි. හෙවත් ඊතා සමීපයට සිත යෙදවන පැවතෙන ගතියටයි. එතකොට මේ අරමුණ නැත්නම් අරමුණේ ලක්ෂණ ඊතා ලංව දකින ස්වභාවය තමයි මේ ධාන කියන ස්වභාවය. එතකොට මෙතන කියනවා දෙපස් විඥානේසු කායිකං සුඛං දුක්ඛං වේදනා වයං සබ්බානි කුසලාදී වේදානි සත්‍ය ධානංගානි ධානපච්චයෝති කියලා කියන මේ දෙපස් විඥාන මේ කාර්යෙන් අයින් කරනවා. දෙපස් විඥාන සිත්වල ඊතා ලංව සිත යෙදවීම අර්ථයෙන් උපකාර වූ දෙපස් විඥානයන්හි කායික සුඛ දුක්ඛ වේදනා හැර සියලු කුසලාදී ප්‍රභේද වූ ධානාංග සත ධාන ප්‍රත්‍ය වේ. දෙපස් විඥාන සිත් හැර ඉතිලි වල තියෙන මේ ධානාංග තමයි ධාන. දැන් මොනවද අපි බලමු ධානාංග කියන්නේ මොනවද කියලා. ධානාංගානි අපි දන්නවා විතක්කය, විචාරය, ප්‍රීති අපි සුඛ කියලා තමයි ගත්තේ. ඒක වේදනා. එතකොට වේදනා ස්වභාවයන් තුනකට බෙදනවා. විතක්ක, විචාර, ප්‍රීති වේදනාව කොටස් තුනකට බෙදනවා. සෝමනස්ස වේදනාව, දෝමනස්ස වේදනාව, උපේක්ඛා වේදනාව. අර සුඛ වේදනාවයි දුක්ඛ වේදනාවයි සුඛීන්ද්‍රයයි දුක්ඛීන්ද්‍රයයි අයින් කරා මේ දෙපස් විඥාන සිත් අපි අයින් කරනකොට ඒක නිකම්ම අයින් වෙලා යනවා. සෝමනස්ස වේදනාව, දෝමනස්ස වේදනාව, උපේක්ඛා වේදනාව මේ තුනම පරමාර්ථ වශයෙන් වේදනා ස්කන්ධය එකම වේදනාව. පස්වෙනි එක ඊළඟ එක චිත්ත ඒකාග්‍රතාව. ඒතකොට ධානාංග කීයක් තියෙනවද? 7ක් තියෙනවා. විතක්කේ, විචාරය, ප්‍රීතිය, සෝමනස්සේ, දෝමනස්සේ, උපේක්ඛා, චිත්ත ඒකාග්‍රතාව. දෙපස් විඥාන සිත්හි යෙදෙන සුඛ දුක්ඛ උපේක්ෂාවන් ධානාංග නාමයෙන් නොගැනේ. අන්නේ කාරණේ නිසා තමයි මේ කාරණේ අපි මෙතනින් පැහැදිලි වෙන්නේ. එතකොට දෝමනස්ස අකුසල සිත්හි ලබන පත්‍රිකාවේ ඊළඟ සැරේ විස්තර කරනවා කියන මේ අකුසල සිත්වල යෙදෙනකොට අකුසල සිත්වල යෙදෙන්නේ ඒ කාර්යය මෙතනින් කියන්නේ අපි අකුසල සිත්වලට ගියහම බලමු. කුසල ධානාංගයෝ විතක්ක, විචාර, ප්‍රීති, ඒකාග්‍රතා, වේදනා. මෙන්න මේ ඒකාග්‍රතා වේදනා මේ පහ. මේ පහේ මෙතන වේදනාව කුසල ධානාංගයෝ වෙනකොට සෝමනස් උපේක්ඛා විතරයි එන්නේ. දෝමනස් එන්න බෑ. අපි මේ කාරණේ හොඳටම දන්නවා. එතකොට
මෙම කුසල ධානාංගයෝ කුසල් සිත් 21 යෙදෙති. දැන් කුසල් සිත් 21ේම මේ ධානාංග යෙදෙනවා. අපි කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්සනේ විස්තර කරන්නේ. එතකොට කුසලෝ ධම්මෝ කියනකොට කුසල් සිත් 21ම අපි සූක්ෂමව විග්‍රහ කරනවා. එතකොට ඒ කියන්නේ කාමාවචර කුසල් සිත්, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර සියල්ලම තියෙනවා. දැන් බලන්න මෙසේ විතක්ක විචාර ප්‍රීති වේදනා ඒකාග්‍රතා යනුවෙන් කුසල ධානාංග 5ක් ලැබේ. කුසල ධානාංග 5යි මේ වේදනාව තමයි බෙහෙද කරලා තියෙන සෝමනස්ස උපේක්ඛා කියලා. මෙම බස එක්ව යෙදෙන කුසල චිත්ත චෛතසිකයන්ට ධාන ප්‍රත්‍ය ශක්තිය ඉපදවීමට හා පැවැත්වීමට උපකාර කෙරේ. එතකොට මෙන්න මේ ධානාංග ටික තමයි අර ඒත් එක්කලා සම්ප්‍රයුක්ත වෙන ධර්මයන්ට උපකාර කරන්නේ. එතකොට මෙතන විස්තර කරනවා මෙම කුසල ධානාංගයන් විශේෂයෙන් අරමුණ ගැනීමේ බලවත් ක්‍රියාකාරීත්වයක් දරන ගමන්ම අරමුණට චිත්ත චෛතසික නැවත නැවත පැමිණීම අරමුණේ පැවැත්වීම. දැන් බලන්න අපි ධානය කියනකොටම කියනවා අරමුණ වෙත අරන් යන ස්වභාවය, අරමුණ මත පවත්වන ස්වභාවය, අරමුණ විනිශ්චය කරන ස්වභාවය. මේ සියල්ලම මේ ධානාංගවල ලක්ෂණ. කුසල ධානාංගයක් උඩ අරමුණේ පැවැත්වීම, අරමුණේ ප්‍රිය ස්වභාවය ගැනීම, අරමුණේ සතුටු වීම, අරමුණේ මැදිහත් බව සහ එකඟ වීම. මොන කාරණ ලක්ෂණ ටික ඔක්කොම මෙතන එනවා. අරමුණට පැමිණවීම කරන්නේ විතක්කයෙන්, අරමුණ මත පවත්වන්නේ විචාරයෙන්, අරමුණේ ප්‍රිය ස්වභාවය ඇති වෙන්නේ ප්‍රීතියෙන්, සතුටු වීම හෝ උපේක්ෂා වීම පවත්වන්නේ වේදනාවෙන්, මැදිහත් වීම උපේක්ෂා වේදනාවෙන්, සතුටු වීම සෝමනස්ස වේදනාවෙන්, එකඟ වීම ඒකාග්‍රතාවෙන්. බලන්න අපි මේ ලක්ෂණ ටික අපිට තේරෙන ආකාරයට විස්තර කරන්න පුළුවන් හැටි. දැන් බලන්න යන විශේෂ කටයුතු රසක් මේ ධානාංගයන්ගෙන් කරනු ලැබේ. ඒතර මේ ධානාංග කරන්නේ මෙන්න මේ කාරණය. එතකොට මේ සියලු කටයුතු කරන්නේ අරමුණ ඊටාම කිට්ටුවෙන් ඇසුරු කරමිනි. මේ අරමුණට ඊටා ලංව බැලීම කියන ඒ ලක්ෂණය තවම අතහැරලා නැහැ. මෙසේ අරමුණේ ඊටා කිට්ටුවෙන් චිත්තචෛතසික යොදන එයම සිතවන අරමුණම සිතවන ශක්තිය මෙහි ධාන ප්‍රත්‍ය ශක්තියයි. දැන් ප්‍රත්‍ය ශක්තිය අඳුනා ගන්න. ප්‍රත්‍ය ශක්තිය කියන්නේ අර ධානාංග නෙවෙයි. ධානාංග ඒ ධාන ප්‍රත්‍ය ධර්මයේ උනාට ප්‍රත්‍ය ශක්තිය කියන්නේ මෙන්න මේක. ප්‍රත්‍ය ශක්තියයි ප්‍රත්‍යයයි දෙකක් කියලා තේරුම් ගන්න. ප්‍රත්‍ය ශක්තිය දැක්කහම තමයි අපිට ඉදිරියට ප ဋ ාණ ප්‍රකරණයට යන්න පුළුවන්. එතකොට මේ ප්‍රත්‍ය ශක්තිය කියන්නේ අර ධානාංග වලින් කරන ක්‍රියාවලියක්. ඒ කියන්නේ අරමුණේ ඊටා කිට්ටුවෙන් අරමුණට ඊටා කිට්ටුවෙන් චිත්ත චෛතසිකයත් එක්ක සම්ප්‍රයුක්ත වෙන ධර්ම යොදවන ස්වභාවය තමයි ධාන ප්‍රත්‍ය ශක්තිය. මම හිතන්නේ ඒක තේරෙන්න ඇති. ප්‍රශ්නයක් තියෙනවා නම් කවුරු හරි කතා කරන්න අපි මිනිත්තු 5කින් 10කින් විතර මම අපිට සාකච්ඡා කරන්න වාරයක් දෙන්නම්. එතකොට කුසල පක්ෂයේ එම ධාන ප්‍රත්‍ය ශක්තිය විතක්ක විචාර ප්‍රීති සෝමනස්ස උපේක්ඛා ඒකාග්‍රතා යන චෛතසිකයන්ගේ ඇත. එතකොට මෙතන චෛතසිකයන් කියනකොට සෝමනස්ස උපේක්ඛා කියන්නේ චෛතසික දෙකක් නෙවෙයි, වේදනා චෛතසිකේමයි. එතකොට විතක්ක චෛතසිකේ, විචාර චෛතසිකේ, ප්‍රීති කියන චෛතසිකේ, සෝමනස්ස උපේක්ඛා කියන්නේ වේදනා චෛතසිකේ, ඒකාග්‍රතා යන චෛතසිකයන්හි තියෙනවා ඔන්න ඔය ලක්ෂණය. ඒ කියන්නේ මේ අරමුණ ඊටා කිට්ටුවෙන් දැකීමේ ස්වභාවය. අනික් චෛතසික ධර්ම ඒකට යොමු කරන ස්වභාවය.
එතකොට කුසල් සිත් 21 හා චෛතසික කුසල් සිත් 21 හා චෛතසික ධානාංග හැර 38 පච්චුප්පන්නයෝය. ඇයි මෙහෙම කියන්නේ? 38. එහෙනම් 38ක් ආවේ කොහොමද? මේ ටික ඇරියානම් විවිධ ස්වභාවයෙන් ගන්න නිසා තමයි 38 ගන්නෙ. ඒ කියන්නේ ගන්නේ ධානාංග එකක් ගන්නවා නම් අනික් ධානාංග ටික අනික් පැත්තට එනවා. එතකොට මේ විවිධ ස්වභාවයෙන් ගන්නකොට 38ම පච්චුප්පන්නෝ ආකාරයෙන් තමයි දේශනා කරලා තියෙන්නේ. කුසල් සිත් 21 චෛතසික 38යිනේ වැඩ කරන්නේ. එතකොට මේ පහක් අයින් කරා නම් 38ක් එන්න බෑ. හැබැයි ඒක විවිධ ස්වභාවයෙන් යෙදෙන හින්දා තමයි 38ම පච්චුප්පන්නෝ කියලා මේ ප්‍රත්‍ය දේශනාවේ විස්තර කරන්නේ. මෙහි කාමාවචර කුසල් සිත්තේ යෙදෙන දානාංගෝ කාමාවචර කුසල චිත්ත චෛතසිකයන්ට ධාන ප්‍රත්‍යශක්තියෙන් උපකාරකේ. එතකොට මෙන්න මේ කාමාවචර කුසල සිතක ගත්තාම මේ ධානාංගයෝ 5 දෙනාම ඉන්නවා. අපි දන්නවනේ කාමාවචර කුසල් සිතක් ගත්තාම ධානාංග 5 ඉන්නවා. අපි සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සිතක් ගත්තොත් ධානාංග 5 තියෙනවද? කවුරුත් උත්තර දුන්නොත් තියෙනවා සර්. තියෙනවා. අපි උපේක්ෂා සහගත සිත ගත්තොත් තියෙනවා. ඒතර ප්‍රීතිය නෑනේ එතකොට සර්. අන්න එහෙනම් එකක් අඩුයි. අන්න ඒක තමයි අපිට තේරුම් ගන්න. ප්‍රීතිය නෑ ධානාංග 4යි එන්නේ. ඒ ප්‍රීතිය නැති වෙන නිසා වේදනාව ස්වභාවයට උපේක්ෂා වෙනවා. හැබැයි ප්‍රීතිය නැති නිසා ධානාංග 4යි. අන්න ඒ කාරණේ අපි දකින්න. එතකොට අපි ගත්තොත් ප්‍රථම ධාන රූපාවචර කුසල් සිතක් කියොත් කුසල් සිතේ ධානාංග කීයක් වැඩ කරනවද? 5යි. වැඩ කරනවා. අහම වැඩ කරනවා. එතකොට දෙවෙනි ධානයේ මේ පංචක නම් ගියොත් දෙවෙනි ධානයේදී ඔව් දෙවෙනි ධානය විතරක්ේ නෑ එතකොට. 4යි. 4යි. ඒ ළඟට තුන්වෙනි ධානය වෙනකොට 3යි. 3යි. හතරවෙනි ධානය යනකොට 2යි. 2යි. පස්වෙනි ධානය යනකොට 2යි. එතකොට අපි ගියොත් එම් අරූපාවචර ධානයකට ආකාසානංචායතනෙට ගියොත් කීයක් ධානාංග වැඩ කරනවද? 2යි. උපේක්ෂා එකක් ගන්න විතරයි. හතරෙම තියෙන්නේ ඒ ආකාරයෙන්මයි. එතකොට අපි බැලුවොත් ලෝකෝත්තර කුසල් සිත්තේ යෙදෙන එපරිමල් දානාංගයෝ ලෝකෝත්තර කුසලේනට ධාන ප්‍රත්‍යයෙන් උපකාර කෙරෙති. ඒතර ලෝකෝත්තර කුසල් කියලාත් වෙනසක් නැහැ. ඒක රූපාවචර ප්‍රථම ධානසිත දෙවෙනි ධානසිත ඒ විදිහට බලනකොට ඒ ආකාරයටමයි ධානාංග වැඩ කරන්නේ. අපි ලෝකෝත්තර සිත් ලියන්නේ ධාන විදියටනේ. එතකොට ඒ ආකාරයෙන්ම ඒක දකින්න පුළුවන් කියන එක තමයි එතන කියන්නේ. දැන් අපි මේ ධානාංග මොනවද කියන එක අපි තේරුම් ගත්ත නිසා මෙතන අයිසරයක් විස්තර කරනවා. විතක්කේ කියන්නේ අරමුණට සහජාත චිත්තචෛසිකයන් මේ අරමුණට නැංවීම කියන එක අන්න ඒ විදිහට තේරුම් ගන්න. අපි විතක්කේ කියනවා අරමුණට නැංවීම. මොනවද නැග්ගන්නේ? සිත සහ සිතේ දෙන අනික් චෛතසික ටික. මේ විතක්කේ කරන ශක්තිය තමයි ඒ සංප්‍රයුක්ත යෙදෙන සිතයි චෛතසික ධර්මයි අරමුණට නංවන ස්වභාවය. මෙන්න මේක තමයි චෛතසිකයන් පොඩ නංවන ගතිය හේවත් නැවත නැවත අරමුණ තර්කණය කරන ගතියට කියනවා විතක්කේ කියලා. අපි දැන් අර පළවෙනි අවුරුද්දේ ඉගෙන ගත්ත විදිහට නෙවෙයි ඊට වඩා සූක්ෂමව මේක දකින්න. එතකොට විතක්කේ කියන්නේ ඒ විතක්කයත් එක්කලා සංප්‍රයුක්තව හටගන්නා චිත්ත සහ චෛතසිකයන් ඒ අරමුණට නැවත නැවත කරවන ස්වභාවය. විචාරය කියන්නේ ඒ වගේම අරමුණේම සිත යොදවන ස්වභාවය. සිත පමණක් නෙවෙයි සිත හා එහි යෙදෙන සංප්‍රයුක්ත චෛතසික. හරියට ඒ අරමුණ පිරිසිඳිනවා වගේ. අපි මේක කල්පනා කරොත් පඨවි කසිනයක් කියලා බලන්න ඒක අපිට හොඳට තේරෙන්න හැටි. දැන් පඨවි කසිනේ
අපි පරිකර්ම කර කරන්නේ අරමුණට සිත නංවනවා. ඊට පස්සේ පරිකර්මය අපිට සර්ව සම්පූර්ණ වෙලා උපචාර මට්ටමට යනකොට දැන් අරමුණෙහි සිත යෙදීගෙනම ඉන්නවා. ඔන්න විචාර ස්වභාවය. මේ අරමුණේ සිත යෙදීගෙනම ඉඳලා එක අවස්ථාවක් වෙනකොට මේක නිතැතින්ම වෙන සිද්ධියක් වෙනවා. ඒක අපි විසින් කළ යුතු නැති ඒ සිත විසින්ම කරන ක්‍රියාවලියක්. එතකොට විතක්ක විචාර දෙකම ඕනේ නැහැ. එතකොට ප්‍රීතිය, මේ ප්‍රීතිය තුලින් අපි දැන් අරමුණ අර පරිකර්ම ස්වභාවයෙන් උපචාර මට්ටමට ගිහිල්ලා උපචාර මට්ටමින් දැන් යනවා මේක අර්පණා මට්ටමට. මේ අර්පණා සිතකම යෙදෙන හැටි තමයි මේක කියන්නේ. මම අර කාරණා පරිකර්ම උපචාර අනුලෝම කියන හරියම කාමාවචර භූමියේ. හැබැයි කාමාවචර භූමිය තුලින් යන හැටි තමයි එතන පැහැදිලි කරේ. එතකොට මේකේ ප්‍රීතිය ලබනකොට ප්‍රීතිය තුලින් තවදුරටත් මේ චෛතසික ධර්ම ඒ අරමුණේම පවත්වනවා. එතකොට ඒකෙන් සුඛයක් ලබන අවස්ථාවයි ඊළඟට මධ්‍යස්ථ වන අවස්ථාවයි උපේක්ඛා කියන්නේ අරමුණේ මධ්‍යස්ථ වන ගතිය. එතකොට ඒකාග්‍රතාව විසින් සිත වෙන පැත්තකට යන්නේ නැතුව ඒකෙම තදෙන් අරමුණේ තැන්පත් කරන ගතියට ඒකාග්‍රතාවයයි කියනවා. එතකොට මේ අංග ටික මං හිතන්නේ පැහැදිලි. දැන් මෙම දානාංගයන් කාමාවචර කුසලයන්හි ඉපදෙමින් කෙලෙසුන් තදාංග වශයෙන් යටපත් කරනවා. මෙන්න මේ විදිහට යෙදෙනකොට මේ කාමාවචර කුසලයේදී කාමාවචර කුසලයේ කියනකොට මේක අපි විදර්ශනා කුසලයක් වෙන්න පුළුවන්. විදර්ශනා කුසලයේ කාමාවචර කුසලයක්. ඒකේදී ඒ කෙලෙස් ධර්ම අපි කියනවා නීවරණ ධර්ම මේ තදාංග වශයෙන් යටපත් කරනු ලැබේ. එතකොට ලෞකික රූපාවචර ධානවලදී මොකද කරන්නේ? මේ කෙලෙසුන් විස්කම්බන වශයෙන් යටපත් කරනවා. විස්කම්බන කියන්නේ ඒවා යටපත් කරනවා නීවරණ ධර්ම නැගිටින්න දෙන්නේ නැතුව. ඒකින්ද තමයි අපි ධානාංග වලට ඒ අවස්ථාවල ධානාංග වලට කියනවා මේ නීවරණ ධර්ම යටපත් කරනවා. දාපේති ධානං කියලා අපි විස්තර කරන්නේ අන්න ඒක. එතකොට මෙන්න මේ ලෝකෝත්තර සිද්ධියේ යෙදෙන ධානාංගය කෙලෙසින් සහ මුලින් නැති කර දමති. මේ ධානාංග විතරක් නෙවෙයි, ධානාංග විතරකින් නෙවෙයි මේ සහ මුලින් නැති කරන්නේ ධානාංග හා සංප්‍රයුක්ත වෙන ධර්මයන්. අන්න ඒ ටික අපි හොඳට තේරුම් ගන්න ඕන. ධානාංග තනියෙන් වැඩ කරන්නේ නැහැ. එයත් එක්කලා සංප්‍රයුක්ත ධර්මයන්ත් එක්ක මිශ්‍ර වෙලා වැඩ කරන්නේ. එතකොට මෙතන කියනවා පුබ්බ භාගේ තදංග වශයෙන්, ඒ කියන්නේ පූර්ව භාගේ තදංග වශයෙන් සමත විස්කම්බන වශයෙන් මග්ගක්කනේ සමුච්ඡේද වශයෙන් කියලා මේ පාලි ගාථාව කියනවා. ඒක තමයි අපි මේ පැහැදිලි කරේ. පූර්ව භාගයේ හෙවත් සමත විදර්ශනා භාවනාන්නේ මුල් අවස්ථාවේදී තදාංග වශයෙන් අපි කියනවා පරිකර්ම උපචාර අනුලෝම ඒ හරිය ඒ සිත් තුනම කාමාවචර භූමියේ තදාංග වශයෙන්. ඊට පස්සේ සමත විදර්ශනාවන්හි ඊට පස්සේ අපි යනවා රූපාවචර ධාන මට්ටමේදී යනවා විස්කම්බන වශයෙන්. ඊළඟට මාර්ග අවස්ථාවේදී කෙලෙසුන් ප්‍රහාණය වශයෙන්. එතකොට ඒ කාරණේ මම හිතන්නේ තේරුණා නම් අපිට ඊළඟ තැනට යන්න පුළුවන්. මේකේ ගැටලුවක් තියනවද? නෑ තෙරුවන් සරණයි. එමනම් අපි ඊළඟ එකට යමු. කුසලෝ ධම්මෝ අව්‍යාකතස්ස ධම්මස්ස. දැන් මෙතන අපි කුසලෝ ධම්මෝ කුසලස්සනේ මෙච්චර විදිහට කතා කරේ. දැන් කුසලෝ ධම්මෝ අව්‍යාකතස්ස ධම්ම. ඒක තමයි දෙවෙනි වීතිය. එතකොට වීති තුනක් කිව්වනේ කුසල වලින්. කුසලෝ ධම්මෝ කුසලස්ස, කුසලෝ ධම්මෝ අව්‍යාකතස්ස, කුසලෝ ධම්මෝ කුසලස්ස ච අව්‍යාකතස්ස. මෙතන අපි කුසලෝ ධම්මෝ අව්‍යාකතස්ස. එතකොට මේ කියන්නේ කුසල ධර්මයක් අව්‍යාගත ධර්මයට ධාන ප්‍රත්‍ය දෙන්නේ කොහොමද කියලා. අපි ඒක දන්නවා. කුසලානි ධානාංගානි. අපි අර කියපු ධානාංග කුසල ධානාංග චිත්ත සමුට්ඨාන රූප වලට.
ඒ සිත් එක්කලා චිත්ත සමුට්ඨාන රූප ඇති වෙනවනේ. ඒ චිත්ත සමුට්ඨාන රූප වලට උපකාර කරන ස්වභාවය. ඒ ධානාංග කියන ඒ ධර්ම ටික චිත්ත සමුට්ඨාන රූප වලට උපකාර කරන එක තමයි කුසලෝ ධම්මෝ අව්‍යාකතස්ස ධම්මස්ස කියලා විස්තර කරන්නේ. ඒක එතකොට ඒක විස්තර කරනවා කුසල ධානාංගයෝ චිත්ත සමුට්ඨාන රූපයන්ට ධාන ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කෙරේ. අන්න ඒක අපි පැහැදිලි දැන්. එතකොට තුන්වෙනි වීතිය කුසල ධම්මෝ කුසලස්සච්ච අව්‍යාකතස්සච්ච ධම්මස්ස. ඒ කියන්නේ කුසලෝ ධර්මෝ කියන්නේ මේ කුසල ධර්මයක්. එතන කියන්නේ කුසල ධර්ම ස්වභාවය. ඒ ධානාංග ටික කුසලස්සච්ච කුසලයකට සහ අභ්‍යාකතයකට කොහොමද උපකාර කරන්නේ ධාන ප්‍රත්‍ය ශක්තියෙන්. එතකොට මේක කාරණා තුනක් තියෙනවා. මේ කුසල ධර්මයක් සහ අභ්‍යාකත ධර්මයක් ගොනු කරලා ධාන ප්‍රත්‍ය ශක්තිය. එතකොට මේ කාරණා තුන අපි දැනගත්තාම කුසලානි ධානංගානි අර අපි කියපු කුසලානි ධානංගානි සම්ප්‍රයුක්තකානං කන්දානං චිත්ත සමුට්ඨානංච රූපානං ධාන ප්‍රත්‍යේන පච්ච. මේ කුසලානි ධානංගානි අර කුසල ධානාංගයෝ අපි කතා කරපු ධානාංග සම්ප්‍රයුක්ත ස්කන්ධයන්ට සහ චිත්ත සමුට්ඨාන රූපයන්ට දෙක එකතු කරලා දැන් කියනවා කුසල ධානාංගයෝ එක්ව යෙදෙන චිත්තසයිසයන්ට හා චිත්තජ රූපයන්ට ධාන ප්‍රත්‍යයෙන් උපකාර කෙරේ. ඒක තමයි ඒකේ අනුවාදය. එතකොට වීතිය ලියලා වීතියෙන් අනුවාදය ලියලා පාලියෙන්ම අනුවාදය අපිට පුළුවන් වෙන්න ඕන අර්ථ කරන්න සිංහලෙන්. අර්ථ කරලා ඒක පැහැදිලි කරන්න. ඔය පිළිවෙල ඒ විදිහටම යන්න ඕන ඕනම එකකට. විභාගයට වුණත් ඒ විදිහටම යන්න ඕන. දැන් මේ අනුවාදය විස්තර කරනකොට කුසල ධානාංගයෝ එක්ව යෙදෙන චිත්තසයිසකයන්ට චිත්තජ රූපයන්ට ප්‍රතිශක්තියෙන් උපකාර කරේ. දැන් මේක විස්තර කරනවා නම් මේ බීතිය විතරක් කුසල ධම්මෝ කියනකොට කුසල ධර්ම 21ම එනවා. එතකොට කොහොමද මේ සම්ප්‍රයුක්ත ස්කන්ධයන්ට සහ චිත්ත සමුට්ඨාන රූපයන්ට උපකාර කරන හැටි අපිට කොටස් බෙදාගෙන විස්තර කරන්න පුළුවන්. කුසලෝ ධම්මෝ කියන කුසල සිත් 21 නම් කාමාවචර කුසලයේදී කොහොමද? රූපාවචර කුසලයේදී කොහොමද? අරූපාවචරයේ කුසලයේදී කොහොමද? ලෝකෝත්තර කුසලයේදී කොහොමද කියලා ඒ අවස්ථාවල ධානාංග වෙන වෙනම අරගෙන විස්තර කරන්න පුළුවන්. එතකොට මෙතන කියනවා මේ දේශනාව අවසානයේ මෙසේ ධානාදී ප්‍රත්‍ය ශක්තියින්ගෙන් හටගන්නා සියලු සංස්කාරයන්. එතකොට මේ කවුරුත් කරන දෙයක් නෙවෙයි. මේ කවුරුත් විසින් කරන දෙයක්ුත් නෙවෙයි. මේක චිත්ත චෛතසිකයන්ගේ ඒ කියන්නේ සංස්කාර ධර්මයන්ගේ හට ගැනීමේ ස්වභාවය තමයි අපි දකින්නේ. ඒ කියන්නේ ප්‍රත්‍ය ස්වභාවයෙන් ප්‍රත්‍ය ශක්තියකින් යම්කිසි ධර්මයක් හට ගන්නවා යම්කිසි ධර්මයක උපකාරකින්. මෙන්න මේ කාරණේ අපි දැක්කහම ඒ සියලු සංස්කාරයන් අනිත්‍ය ආදී වශයෙන් දැන විදර්ශනා වඩා ශාන්ත නිවන් සුව ලබත්වායි කියලා මෙතන මේ දේශනාව කොටස් තුනකට මේ දේශනාව ස්වාමීන් වහන්සේ කළා තියෙන්නේ. ඒ පළවෙනි දේශනාවේ කොටස. අපි බලමු දෙවෙනි එකට ගිහිල්ලා මෙතන හතරවෙනි වීතිය. හතරවෙනි වීතියේදී තියෙන්නේ දැන් අපි ඉස්සර කතා කරේ කුසල පක්ෂයනේ. දැන් අකුසල පක්ෂයට ගියා. අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස ධානපච්චේන පච්චෝ. ඒ කියන්නේ අකුසල ස්වභාවයෙන් යුත් ධර්මයක් විසින් තවත් අකුසල ධර්මයක් උපදවනවා ධාන ප්‍රත්‍ය ශක්තිය. මෙන්න මේ කාරණේ තමයි පැහැදිලි කරන්නේ. එතකොට ඒකේ අනුවාදය කියනවා අකුසලානි ධානංගානි
අකුසලානි ධානාංගානි සම්ප්‍රයුක්තකානං කන්දානං ධානපච්චේන පච්චයෝ. දැන් මෙතන අකුසලානි ධානාංගානි කියනකොට මම අකුසල සිත් 12 දිහා බලන්න. අකුසල සිත් 12 දිහා බැලුවාම පළවෙනි අකුසල සිත තියෙන්නේ සෝමනස්ස සාගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත ලෝභ මූල අසංකාරික සිත. ඒකේ ධානාංග කීයක් වැඩ කරනවද? ධානාංග පහ. අකුසල වැඩ කරනවා සර්. ධානාංග පහක් වැඩ කරනවා. මොනවද මේ පහක් කියලා කියන්න පුළුවන්ද? පළවෙනි විතක්ක විතක්ක විචාර ප්‍රීතිය නැහැ. සාගතයි ප්‍රීතියක් තියෙනවා නේ. විතක්ක විචාර ප්‍රීති ප්‍රීති දෝමනස සෝමනස්ස ඒකාග්‍රතාව. ඒකාග්‍රතාව. එතකොට එතන පහම තියෙනවා. එතකොට පිළිවෙලෙන් ගියොත් දැන් මම කිව්වොත් එහෙම දෝමනස්ස සිතේ මොනවද යෙදෙන ධානාංග? විතක්ක විචාර ප්‍රීති නෑ දෝමනස්ස එකේ දෝමනස්ස ඒකාග්‍රතාව. හතරයි. ඒ හතර. අපි මේක හරි සූක්ෂමව දකින්න මේක තමයි දකින්න ස්වභාවය ඇත්තටම දකින්න ඕන. දැන් අපි කාරණේ බොහෝ කාරණු ඉගෙනගෙන තියෙන්නේ. අපි ධම්මසංගණී ඉගෙනගෙන තියෙනවා, විභංගයෙන් ඉගෙනගෙන තියෙනවා, අභිධර්මත් සංග්‍රහයෙන්. ඒ කාරණේ ඔක්කොම කැටි තමයි මේ ධර්ම සාකච්ඡාවල තියෙන්නේ. එතකොට අකුසලානි ධානාංගානි කියනකොට අපි දන්නවා දැන් ඒ අකුසල් සිතේ ධානාංග මොනවද කියලා. එතකොට ධානාංග කාටද උපකාර කරන්නේ? සම්ප්‍රයුක්තව හට ගන්නා ස්කන්ධයන්ට. ඒ අකුසල් සිතේ සම්ප්‍රයුක්තව හට ගන්නා අනික් චෛතසික කීයක් තියෙනවද? අපි හිතමු ලෝභ මූල පළවෙනි සිතේ චෛතසික 19ක් තියෙනවා. ඒ චෛතසික 19 තුල ධානාංගයක් තියෙනවා. ඒ හැබැයි ගන්නකොට අපි ගන්නේ විවිධ ස්වභාවයෙන් ගන්න නිසා චෛතසික 19ම සම්ප්‍රයුක්ත ස්කන්ධයන් නැසී ආකාරයට දානවා. ඒ කියන්නේ මේ එක ධානාංගයේ ගන්නකොට අනික් ධානාංග ටික අනිත් පැත්තට එනවා. අන්න ඒ ආකාරයෙන් ගන්නවා නම් මේ විදිහට තමයි ගන්න වෙන්නේ. එතකොට අකුසලානි ධානාංගානි සම්ප්‍රයුක්තානං කන්දානං ධානපච්චේන පච්චෝ කියන එක අපි දැන් තේරුම් ගත්තා. අකුසල ධානාංගයෝ එක්ව යෙදෙන ස්කන්ධයන්ට වේදනා සංඥා සංකාර විඥාන. මේ කියන්නේ මේ ස්කන්ධයන් කියනකොට මේ ස්කන්ධයන්ට එක්ව යෙදෙන ස්කන්ධයෝ කියන්නේ මේ වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන්ට. ඒ කියන්නේ වේදනාවත් මෙතනදී අරන් තියෙන ධානාංගයක් වශයෙන් අනික් ධානාංග වැඩ කරනකොට මේ ස්කන්ධ හතරටම ධාන ප්‍රතිශක්තියන උපකාර කරනවා. මේ සංස්කාර ස්කන්ධය තමයි බොහෝම තියෙන්නේ. හරි. ධාන શબ્දේ පිළිබඳව හැඳින්වීමක් පසුගිය දේශනාවේදී කරයි කියලා කියනවා. දැන් මෙතනදී බලන්න එතකොට මෙතන බලන්න මෙතන විස්තර කරනවා ආරම්මණං උපනිච්ඡායති ධානං යනුවෙන් අරමුණට ඊතා ලංව බලනුයි ධාන නම් වේ යන අදහස උඩ ධාන ප්‍රතිශක්තියේ යෙදේ. මෙතෙන්දී අර පච්චනීකේ ධම්මේ ධාපේති ධානං කියන කාරණේ විරුද්ධ ධර්ම දවන ස්වභාවයක් ධාන වලට තියෙනවා. හැබැයි මේ අකුසල වලදී ඒ කාරණේ සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒක කියනවා මෙතන විස්තර කරනවා මේවා කාමාවචර රූපාවචර අරූපාවචර ධානයන්දී ලෝකෝත්තර ධානයන්දී තමයි මේ පච්චනීක ධම්මේ ධාපේති ධානං කියන අර්ථයෙන්නේ. එහෙම නැත්නම් අකුසල වලදී ආරම්මණං උපනිච්ඡායති මේ ධානාංග වලට කාරණා දෙකක් කිව්වානේ. එකක් ආරම්මණං උපනිච්ඡායති කියන එක, අනික දෙවෙනි එක පච්චනීක ධම්මේ ධාපේති. මේ කාරණා දෙක අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට මේ අකුසල ධර්ම කතා කරනකොට මේ දෙවෙනි එක
බලපවත්වන්නේ නැහැ. බලවත් වෙන්නේ ආරම්මණය දැකීම කියන ලංව දැකීම කියන ස්වභාවය. මම හිතන්නේ ඒකත් පැහැදිලි ඇති. එතකොට උපනිජ්ජායන ශක්තිය ධ්‍යාන ප්‍රත්‍ය ශක්තිය ගත යුතුයි. වඩාත්ම අකුසල ධානාංග විශේෂයේ එය ඊටාම පැහැදිලිය. මේ කියන්නේ ඒ කාරණේ අකුසල ධානාංගයෝ දැන් කියනවා. අකුසල් සිද්ධිය දෙන පිතක්ක විචාර ප්‍රීති සෝමනස්ස දෝමනස උපේක්ඛා. මේක ඔක්කොම බෙදෙනවා අකුසල. ඒ කියන්නේ අපි දැන් බැලුවානේ සෝමනස්සාගත ලෝභසාගත සිතේ මේ ටික මේ විතක්ක විචාර ප්‍රීති සෝමනස්ස ඒකාග්‍රතාව කියන ටික දෙනවා. එතකොට දෝමනස්ස සිතේදී විතක්ක විචාර ප්‍රීතිය නෑ, දෝමනස්ස උපේක්ෂාය දෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම උපේක්ෂා සාගත සිතක් විතක්ක විචාර ප්‍රීතිත් නෑ, සෝමනස්ස දෝමනස්ස නෑ, උපේක්ඛා ඒකාග්‍රතාව. මේ හතරේ දෙනවා. අන්න ඒ ආකාරයට අපි දකින්න. දෝමනස්ස දෝෂ මූල සිත් පමණය. මෙසේ විතක්ක විචාර ප්‍රීති සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා ඒකාග්‍රතෝ ධාන ප්‍රත්‍යයෝය. දැන් මේ අකුසල පක්ෂයේ ටික ඔක්කොම යෙදෙන හැටි තමයි විස්තර කරන්නේ. මෙතන අකුසල සිත් 12යි ඒවා යෙදෙන චෛතසික 19ත් පච්චුප්පන්න මේ 19 කියන්නේ ලෝභ සාගත සිත අරගෙන තමයි කියලා තියෙන්නේ. හැබැයි දෝෂ සාගත සිත ගත්තොත් චෛතසික 22ක් එනවා. ඒක ගැටලු කරගන්න එපා. එතකොට දැන් මේ පළවෙනි ඒ හතරවෙනි වීතිය. පස්වෙනි වීතිය මොකද්ද? අකුසලෝ ධම්මෝ අව්‍යකතස්ස ධම්මස්ස. දැන් මේ මොකද්ද කියන්නේ? අකුසලෝ ධම්මෝ අව්‍යකතස්ස ධම්මස්ස. චිත්තජ රූප ඇති වෙන නිසා. චිත්තජ රූප ඇති වෙනවා. අකුසල් සිත් උපදිනකොට අපි දන්නවා ඒ සිතත් එක්කල සහජාතව චිත්තජ රූප ඇති වෙනවා. ඒ සහජාත චිත්තජ රූප ගැන තමයි මේ කතා කරන්නේ. අකුසලයක් තවත් අකුසලයකට ධාන ප්‍රත්‍යශක්තියෙන් උපකාර. මෙතන අකුසලයක් තවත් අව්‍යාගත ධර්මයකට මෙතන පොඩි වැරදීමක් තියෙනවා. දැන් අපි බලමු ඒකේ අනුවාදය. අකුසලානි ධානංගානි අකුසල ධානාංගයෝ චිත්ත සමුත්ථාන රූප වලට ධාන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන බව. අකුසල ධානාංගයෝ චිත්ත සමුත්ථාන රූපණයට ධාන ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කෙරෙති. එතකොට මේ කියනක මොකද්ද? අකුසල චිත්ත සමුත්ථාන රූප. චිත්ත සමුත්ථාන රූප අකුසල කියන්නේත් නැහැ, කුසල කියන්නේත් නැහැ. හැබැයි අපි දන්නවා අකුසලයක් උපදිනකොට ඒ අකුසලයට එක්කල සහජාතව චිත්ත සමුත්ථාන රූප උපදිනවා. අන්න ඒව තමයි මේ කියන්නේ. චිත්ත සමුත්ථාන රූප වලට කුසල භාවයකුත් නැහැ, අකුසල භාවයකුත් නැහැ. අව්‍යකත භාවයේ විතරයි තියෙන්නේ. හැබැයි අර සිත් උපදිනකොට චිත්ත සමුත්ථාන රූප උපදිනවා. ඒව ගැන තමයි මේ කතා කරන්නේ. මෙතන ඉන්න සුද්ධාෂ්ටකේ කාය විඤ්ඤාතේ වචී විඤ්ඤාතේ සද්ද ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියලා කියන්නේ මේ චිත්තජ රූප නම් කිරීම සඳහා. චිත්තජ රූප එනකොට චිත්තජ රූප එන ධර්මතාව ටික තමයි මෙතන පැහැදිලි කරන්නේ. රූපේනට යත්සදාන් ධානාංගයෝ ප්‍රත්‍ය වෙති. චිත්ත සමුත්ථාන රූප පච්චුප්පන්නෝය මේ ප්‍රත්‍යඋත්පන්න ධර්මයන්නේ චිත්ත සමුත්ථාන රූපය. ඊට පස්සේ ඊළඟ වීතියේදී කියන්නේ අකුසලෝ ධම්මෝ අකුසලස්ස ච අව්‍යාපතස්ස ච ධම්මස්ස ධානපච්චේන පච්චය. මේකේදී මොකද්ද මේ කියන්නේ? අකුසල ධර්මයක් අකුසල ධර්මයකට සහ අව්‍යාපත ධර්මයකට එකවර උපකාර කරන ධාන ප්‍රත්‍යයෙන්. ඒ කියන්නේ ධානංගානි මේ වීතියේ අනුවාදය බලමු අපි. අනුවාදයේන්නේ අකුසලානි ධානංගානි අකුසල වූ ධානාංගයෝ සංප්‍රයුක්ත ස්කන්ධයන්ටත් චිත්ත සමුත්ථාන රූපයන්ටත් ධාන ප්‍රත්‍ය ශක්තියෙන් ප්‍රත්‍ය වේ. අන්නේ කාරණේ තමයි පැහැදිලි කරන්නේ. මම හිතන්නේ මේ කාරණේ පැහැදිලි ඇති නේද? මේක අපි තවදුරටත් මෙතෙන් දෙනකල් කාට හරි ගැටලුවක් තියෙනවද?
නැහැ සර් තිරුවන් සරණයි. ප ဋ ාණ ප්‍රකරණයේ තියෙන විශේෂත්වය මෙන්න මේකයි. ප ဋ ාණ ප්‍රකරණයේ ගැඹුරට බහින ස්ථානයක්. ධර්මස්කන්ධේ ඉතාම ගැඹුරට යනවා. අපි ඉගෙනගත්ත අපි බලමු අභිධර්මාචාර්යයේදී ඉගෙනගත්ත ධර්මවල තව ගැඹුර තමයි දැන් දකින්නේ. එතකොට මේ අපි මේ විශාරද අවසානයේදී ඉගෙන ගන්න මේ ධර්මවල තව ගැඹුර තියෙනවා. අපි මේක අවසානයක් නෙවෙයි. ප ဋ ාණ ප්‍රකරණේ ඒ තරමට මේක විශාලයි, ඒ තරමට මේක සංකීර්ණයි. හැබැයි අපි කොටසෙන් කොටස දකිනවා. දැන් බලමු හතෙන් කරන්නේ මොකක්ද කියලා. හතේ වීතිය 7 වෙනි වීතිය. එතකොට වීතිපාලි 7යි තියෙන්නේ. ධානපත්‍යයට කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස් කුසලෝ ධම්මෝ අව්‍යකතස් ධම්මස් කුසලෝ ධම්මෝ කුසලස්ස ච අව්‍යකතස් ධම්මස්. ඒ වගේ තුනයි. ඊළඟට අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස් අකුසලෝ ධම්මෝ අව්‍යකතස් ධම්මස් අකුසලෝ ධම්මෝ අකුසලස්ස ච අව්‍යකතස් ධම්මස්. 7 වෙනි එක තියෙන්නේ අව්‍යකතෝ ධම්මෝ අව්‍යකතස් ධම්මස්. එතකොට අව්‍යකතෝ ධම්මෝ කියන්නේ අව්‍යකත වූ ඥානාංගයෝ අව්‍යගත වූ දානාංගයෝ අව්‍යගත ධර්මයකට කොහොමද උපකාර කරන්නේ? දැන් බලන්න අව්‍යගත ස්වභාවයෙන් තවත් අව්‍යගත ස්වභාවයට ධාන ප්‍රතිශක්තිය පාවිච්චි කරන හැටි. අව්‍යගතෝ ධම්මෝ කියන මේ උත්තරේට මොනවද එන්නේ? ඒක ක්‍රම දෙකකින් යන්න පුළුවන්. විපාක අව්‍යගතානි කිරියා අභ්‍යාකතානි. ඒ කියන්නේ විපාක ස්කන්ධයන්ගේ තියෙන ධානාංග සහ කිරියා ස්කන්ධයන්ගේ තියෙන ධානාංග. ඒ දෙක වෙන් කර ගන්නවා. විපාක අභ්‍යාකතානි කිරියා අභ්‍යාකතානි. ධානාංගානි සංප්‍රයුක්තකානං කන්දානං චිත්ත සමුට්ඨානං ච රූපානං ධානපච්චේන පච්චෝ. ඒකේ දෙකක් හැදෙන්නේ නැහැ. මොකද මේකත් මේ විපාක අභ්‍යාකතා කියන කොටත් අව්‍යකත නිසා චිත්ත සමුට්ඨාන රූපත් අව්‍යකත නිසා එකම පාළියකින් දෙන්න පුළුවන්. අව්‍යකතෝ ධම්මෝ අව්‍යකතස් ධම්මස්ස. එතකොට විපාක අභ්‍යාකතානි කිරියා අභ්‍යාකතානි. එතකොට මේක පළවෙනි අනුවාදය. එතකොට විස්තර කරනවා විපාක කිරිය අව්‍යකත සිද්ධි යෙදෙන ස්කන්ධයන්ට චිත්තජ රූපයන්ට ධාන ප්‍රත්‍ය කිරිය සිත්වල යෙදෙන එකත් උදව් කරනවා චිත්ත සමුට්ඨාන රූප වලට. ඒක තමයි එතන විස්තර කරන්නේ. යෙදෙන ස්කන්ධයන්ට හා චිත්තජ රූපයන්ට දෙකටම. එතන දෙකම එකට තියෙන්නේ ස්කන්ධයන්ට සහ චිත්ත රූපයන්ට. ඒක පළවෙනි කොටස. දෙවෙනි කොටස මේකේ අපි දෙවෙනි කොටසත් කතා කරලා අපි ඒකට යමු. පටිසන්ධික්කනේ ප්‍රතිසන්ධික්ෂණයේදී තියෙන්නේ විපාක සිත් විතරයි වැඩ කරන්නේ. පටිසන්ධික්කනේ විපාක අභ්‍යාගතානි ධානාංගානි. විපාක අව්‍යගත වූ ධානාංග සංප්‍රයුක්ත ස්කන්ධයන්ට සහ කටත්තා රූප වලට ධාන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ එතකොට කිරිය අව්‍යගත එන්නේ නැහැ. ඒක තමයි එතන වෙන් කරගෙන තියෙන්නේ. එතකොට ඒකේ අනුවාදය කියනවා මේක තමයි අනුවාදය. ඒකේ විස්තරය කියනවා ප්‍රතිසන්දි වේලායේ විපාක සිද්ධි යෙදෙන ධානාංගයෝ එක්ව යෙදෙන ස්කන්ධයන්ට හා කර්මජ රූපයන්ට ධාන ශක්තියෙන් උපකාර කෙරේ. එතකොට මෙතන විපාක සිත් ප්‍රතිසන්දි විපාක සිත් ගැන තමයි එතන අපි කල්පනා කරන්න වෙන්නේ. අපි බලමු මේ කොටස් දෙක කොහොමද විස්තර කරන්නේ. මේ විපාක කිරිය සිත් යනුවෙන් අවිශේෂයෙන් කියන ලද නමුත් දෙපස් විඥානයන් එයින්ම සියලු අහේතුක සිද්ධ හැර කියාගත යුතුසේ පෙනේ. මෙන්න මේ කාරණේ කියනවා දෙපස් විඥාන සහ සියලු අහේතුක සිත්. එතන පොඩි කාරණයක් තියෙනවා. දෙපස් විඥාන විතරයි ප ဋ ාණ ප්‍රකරණ සම්නේදී අයින් කරන්නේ. සියලු අහේතුක සිත් අයින් කරන්නේ නැහැ. එතන මේ දේශනාවේ යෙදෙන දේශනාවේ වෙනසක් තියෙනවා.
ප ဋ ාණ ප්‍රකරණයත් ප්‍රකරණ සන්නේදී විස්තර කරන්නේ දෙපස් විඥානයන් පමණයි අයින් කරන්නේ. එතකොට අපි ඒක එහෙම තේරුම් ගත්තොත් හොඳයි. දෙපස් විඥාන සිත්වල ධානාංග වැඩ කරන්නේ නැහැ. අන්න ඒක තමයි තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ දෙපස් විඥාන සිත් નિરાයාසයෙන් ලැබෙන්නේ ඒවට ධානාංග නැහැ. අපි ඒ කිව්වොත් එහෙම කවුරුත් ඒ සම්පජිත සාධාරණ තුලත් ඒකාග්‍රතාව තියෙනවනේ කියලා. ඒ ඒකාග්‍රතාව ඊටම දුර්වලයි. ඒකින්ද ඒකේ උපේක්ෂාව තියනවා කිව්වොත් ඒ උපේක්ෂාවත් ඊටම දුර්වලයි. ඒකින්ද ඒවට ශක්තිය නැහැ. ධ්‍යාන ප්‍රත්‍ය ශක්තිය ඇති ඉහත සඳහන් විතක්කාදී සත අරමුණු ගැනීම නැවත නැවත අරමුණට සිත පැමිණීම එහිම සිතේ තබා ගැනීම ආදී විශේෂ ශක්තියක් දරන බව දත යුතුයි. මෙන්න මේ කාරණේ නිසා තමයි දෙපස් විඥාන කියනකොට සිත් 10ක් ප්‍රසාදයට ගැටුණු අරමුණට මහත්වීම වශයෙන් පහළ වීමක් නිසා එය අමුතු උත්සාහයක් අරමුණේ සිත පැවැත්වීමට උවමනාවක් නැත්තේය. මෙන්න මේ කාරණේ අපිට හුඟක් පැහැදිලි වෙන්න ඕන. මේ දෙපස් විඥාන සිතකට රූපයක් දැකීම කියන කාර්යය රූපේ ඝට්ටණය වීම කාර්යය කිසිම කෙනෙක් උත්සාහයක් දැරීමක් නැහැ. ඒක නිතතින් වෙන සිද්ධියක්. ඒකින්ද තමයි මේ දෙපස් විඥාන වලට විතක්ක ස්වභාවයක් නැහැ. එතකොට කවුරුත් අහන්න පුළුවන් ඇයි මේක නිතර දකින්නකොට මොකද වෙන්නේ කියලා. ඇයි වෙන්නේ? එතන මනෝද්වාරික චිත්ත වීති පහළ වෙනවා. මනෝද්වාරික චිත්ත වීති පහළ වෙනවා. නැත්නම් ජවන චිත්ත වීති වශයෙන් පහළ වෙනවා. ඒක නිසා තමයි නැවත නැවත ඒක දිහා බලන්නේ. එතකොට මේ සිතක ප්‍රථමයට ඇසට අරමුණක් ගැටුණු ගමන් ඒක નિરાයාසයෙන් එන සිද්ධියක්. මෙන්න මේ කාරණේ තේරුම් ගන්න බැරි හින්දා තමයි අපි නිතරම කියන්නේ මම දැක්කා මම දුටුවා මට ඇසුණා කියලා අපි මේ කාරණේ ග්‍රහණය කරනවා සත්පුජ්‍යල භාවයෙන්. හැබැයි සිද්ධ වෙන්නේ මේ ධර්ම කාරණයක් සිද්ධ වීම පමණයි. අමුතු උත්සාහයකින් අරමුණේ සිත පැවැත්වීමට උවමනාවක් හෝ නැත්තේ. ඒ සමග වෙනත් සම්පටිච්ඡනාදී කෘත්‍ය සිද්ධ පහළවන්නා. හේන් දෙපස් විඥානයන්හි පහළවන සුඛ දුක්ඛ උපේක්ඛා ඒකාග්‍රතාවන් ධාන ප්‍රතිශක්තිය නොලබන්නා. ඒක හොඳට විස්තර කරනවා මෙතන. එතකොට මෙතන පාලි පාඨයෙන් කියනවා පංචානම් පන විඥානං කායේන අබිනිපාත මේ කියන කාරණෙම තමයි විස්තර කරන්නේ අටුවා පාඨයේදී. දෙපස් විඥාන ගණෙහි අනිකුත් අහිකුත් සිද්ධ ගැනෙන හේයින් සෙසු අහේතුක සිද්ධියේදී යෙදෙන ධානාංගීය ධාන ප්‍රතිශක්තිය නොදක්වන ලදයි සඳහන් කළ තියෙනවා මේ එක අටුවා පාළියක. හැබැයි අපි ප ဋ ාණ ප්‍රකරණයේ ප ဋ ාණ සන්නේදී මෙතන දෙපස් විඥාන සිත් පමණයි අයින් කරන්නේ. එහි යෙදෙන අපිට මනෝද්වාර වර්ජන සිත නැත්නම් හසිත උත්පාද ඊටම බලවත් ඒ දෙකට කාරණේ ටිකක් වෙනස්. මෙතන කියනවා දෙපස් විඥාන සිත් ඊටා දුර්වල ඒවා යෙදෙන්නේ සුඛ දුක්ඛ උපේක්ඛා ඒකාග්‍රතාව පමණි. ඒවා ධාන ප්‍රත්‍යශක්තිය නැත්තේ හුදෙක් අරමුණට පැමිණීම මාත්‍රේ පමණක් හේනි. අන්නේ කාරණේ තේරුම් ගන්න. ඒ වගේම දෙපස් විඥාන සිත් රූප උපදවන්නේ නැහැ. දෙපස් විඥාන සිත් වල චිත්තජ රූප උපදවන්න බෑ. අපි දන්නවා චිත්තජ රූප උපදිනකොට චිත්තජ රූප ඉපදවන්නේ දෙපස් විඥාන සහ අරහත් චුති චිත්තේ වර්ජිත ඉතිරි සිත් ඔක්කොම චිත්තජ රූප උපදවනවා. මෙසේ ඒ සිත්තර විපාක සිත් 21යි මෙතන 21 කියනකොට අරන් තියෙනවා අහේතුක සිත් සියල්ලම. එතන පොඩි ගැටලුවක් තියෙනවා මෙතන මේ අට කතාචාරින් එක්කලා අනිකේවේ අපි ගත්තොත් එහෙම චෛතසික 38
පටිසන්ධි විපාක සිත්ති ඇති ධානාංගයෝ එම චිත්ත චෛතසිකයන්ට හා කර්මජ රූපයන්ට ධාන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය ශක්තිය. මෙන්න මේ කාරණේ බලන්න පටිසන්ධි විපාක සිත්ති. අපි හිතමු කාමාවචර ඥාන සංප්‍රයුක්ත විපාක සිතකින් පටිසන්ධියක් හැදෙනකොට කොහොමද ධානාංග එන්නේ? විපාක සිත් කීයක් එනවද ප්‍රතිසන්ධි විපාක සිත්? 19යි. 19යි. ඔව් 19යි. ඒ 19න් දෙකක් අහේතුක සිත්, එකක් උපේක්ෂා සාගත අකුසල විපාකයකයි කුසල විපාකයකයි. අනික් 8ක් තියෙනවා කාමාවචර භූමියේ. ඊට පස්සේ රූපාවචර 5යි, අරූපාවචර 4යි. එතකොට ඒ ධානාංගයෝ වැඩ කරනවා. ඒ වේදන විතක්ක විචාර ප්‍රීති වේදනා නම් ප්‍රීති ඊළඟට සෝමනස් වේදනා නම් සෝමනස් ඒකාග්‍රතාවය ඒ වගේම ධානාංගයෝ වැඩ කරනවා. ඒ ධානාංගයෝ සංප්‍රයුක්ත ධර්මයන්ට ඒ සංප්‍රයුක්ත ස්කන්ධයන්ට සහ කර්මජ රූපයන්ට ධාන ප්‍රත්‍යයෙන් උදව් කරනවා. මොනෝග තමයි මේ ධාන ප්‍රත්‍යයේ විභංග පාළියේ තියෙන කාරණා ටික. අපි දැන් සාකච්ඡා කරන්න කාරණයක් තියෙනවා නම් සාකච්ඡා කරන්න පුළුවන්. සර් මේක අර 224 වෙනි පිටේ අන්තිමට තියෙන විපාක සිත් 21යි කියන තැන එතන වැරදි නේද සර්? මේ ක්‍රියාසිත 17යි කියලා තියෙනවා. නෑ එතන වැරද්ද කියන්නේ මෙහෙමයි. ඒකේ මෙතන අරන් තියෙනවා අහේතුක සිත් ධානාංග පවත්වන්නේ නැහැ කියන කාරණේ උඩ එන්නේ කාරණේ උඩ තමයි ඒ ගාන හැදිලා තියෙන්නේ. එතකොට එතන 26ක් එන්න ඕනනේ සර්. ඒ 26ක් එන්නේ. විපාක සිත් තියෙනවනේ ඔක්කොම 36න් 10ක් නේ අඩු වෙන්නේ. විපාක සිත් 36ක් තියෙනවනේ. ඒ කල්පනා කරන්න විපාක සිත් කීයක් තියෙනවද අහේතුක කොටේ? අහේතුක කොටේ නම් විපාක තියෙන්නේ 15යි. 8යි 7යි 5. හරි 15ම අඩු කරලා. අඩු කරලා. හැබැයි එතන පොඩි ගැටලුවක් තියෙනවා. ඕක ප ဋ ාණ ප්‍රකරණෙත් ප ဋ ාණ මහා සන්නේත් එතන දෙපස් විඥාන සිත් විතරයි අයින් කරන්නේ. එතකොට සිත් 26ක් වේදෙනවා. ඉතින් ඒ කාරණේ එතන ගැටලු කරගන්න ඕනේ. එහෙම තමයි ප ဋ ාණ ප්‍රකරණෙත් ප ဋ ාණ සන්නේත් විස්තර කරන්නේ. හරි සර් පැහැදිලිද? එතකොට මේ ධාන ප්‍රත්‍ය ශක්තිය ගැන තේරුණාද? ධානය කියන එකයි ධාන ප්‍රත්‍ය ශක්තිය කියන එකේ වෙනස. එච්චරයි එතන විශේෂයෙන්ම දැනගන්න ඕන. අපි මේ විභංග පාළියේ කරනකොට විභංග පාළියේ විශේෂයෙන්ම දැනගත යුතු කාරණයක් තමයි අපි ප්‍රත්‍යඋත්පන්න ආකාරයෙන් තමයි මේ අභිධර්ම චර්යයේදී ඉගෙන ගන්න. ප්‍රත්‍යඋත්පන්න ප්‍රත්‍ය ධර්මයක් ප්‍රත්‍යඋත්පන්න ධර්මයක් එක්ක සහසම්බන්ධතාවයේ තියෙන ප්‍රත්‍ය ශක්තියෙන්. අර ප්‍රත්‍ය ශක්තිය අඳුර ගන්න ඕන. ඒක විශේෂයෙන්ම වැදගත් වෙනවා මේ පඤ්ඤා වාරයට සහ ඉදිරියට යනකොට ප ဋ ාණ ප්‍රකරණය. පඤ්ඤා වාරයෙන් ඉවර වෙන්නේ නැහැ. ප ဋ ාණ ප්‍රකරණේ ඊටාම් සුළු කොටසකුයි මේ කරන්නේ. තව ප ဋ ාණ ප්‍රකරණය ආරම්භ බලන්න පොත් කීයක් තියෙනවද කියලා. මේක ඊටාම් සුළු කොටසයි අපි මේ ස්පර්ශ කරන්නේ. ඒකේ තවත් ගාක් කොටස්. ඒකේ මූලික ස්වභාවය තමයි මේ ප්‍රත්‍යඋත්පන්න ප්‍රත්‍ය ශක්තිය ත්‍රිරාශියේ ධම්ම යන ක්‍රමය. දැන් අපි කිව්වොත් එහෙම මෙහෙම රූපාවචර කුසල අරූපාවචර කුසලයේ කොහොමද එන්නේ කියලා ධානාංගය දෙන හැටි කියන අපිට පැහැදිලි නේද? උපේක්ෂා ඒකාග්‍රත කියන ධානාංග දෙක විතරයි එතන තියෙන්නේ.
එතකොට රූපාවචරදී පළවෙනි ධානයේ ඉඳන් එකින් අඩු වෙවි යනවා. ඒතකොට අපි අර විරුද්ධ ධර්මයේ දැවීම කියන ස්වභාවය දකින්නේ කුසල පක්ෂයේ පමණයි. අකුසල පක්ෂයේදී තියෙන්නේ අපි දකින්නේ ඊතා ලංව බැලීම කියන ධානයේ ඒ ලක්ෂණය තමයි ප්‍රකට කරන්නේ අකුසල පක්ෂයේ. ඒක හොඳට කියලා තියෙනවා. මෙන්න මේ එතකොට කුසල පක්ෂයේදී අපි කියනවා කාරණා තුනක්. තදාංග වශයෙන්, විස්කම්බන වශයෙන්, සමුච්ඡේද වශයෙන්. එතකොට මේ කාරණා තුනම සිද්ධ වෙනවා මේ ධානාංග හා සම්ප්‍රයුක්ත වෙන ධර්ම. ධානාංග විතරක් නෙවෙයි. ධානාංග හා සම්ප්‍රයුක්ත වෙන ධර්ම. තදාංග වශයෙන් එනවා අර විදර්ශනා වශයෙන් අපි බඩන ස්වභාවයේදී. අපි දන්නවානේ ඕනෑම මාර්ගසිතක් උපදින්න මුලදී අපි කියන පරිකර්ම, උපචාර, අනුලෝම, ගෝත්‍ර භූ. ඒතර පරිකර්ම කියන සිත මොන වගේ සිතක්ද? පරිකර්ම කාමාවචර සිතක්. කාමාවචර කුසල සිත තදාංග වශයෙන්. කාමාවචර ඥාන සංප්‍රයුක්ත ඊටාම ප්‍රබල සිතක්. ඊට පස්සේ ඒක උපචාර කියන්නේ ඒ සිතේම කාමාවචර කුසල සිතේ තව දුරටත් දියුණු වුණ විදර්ශනාමය වශයෙන් කියන්නේ ඒ ප්‍රඥාව දියුණුන මට්ටමක් තමයි උපචාර. ඒතර අනුලෝම කියන්නේ ඒකේ ඊටාම උපරිම මට්ටම ඊළඟ සැරේ ගෝත්‍ර භූ. ගෝත්‍ර භූ වෙනකොට එයාගේ ලක්ෂණය හුඟක් වෙනස්. ගෝත්‍ර භූ වෙනකොට ඒ සිත අරමුණු කරන්නෙම නිවන සංස්කාර ධර්මයන් අරමුණු කිරීමෙන් ඈත් වෙලා අනුලෝම සිත සංස්කාර ධර්මයන් අරමුණු කරන්නේ ගෝත්‍ර භූ සිත නිවනමයි අරමුණු කරන්නේ. ඒකයි වෙනස තියෙන්නේ. හැබැයි කාමාවචර කුසල සිතක්. එතකොට මේ සිත්වල අර පරිකර්මයෙන් ඉඳන් ඒ ධර්ම ඒ ධානාංග වශයෙන් ඒවට කෘත්‍යයක් තියෙනවා. ඒ කෘත්‍ය ගැන තමයි මේ කතා කරන්නේ. ඊට පස්සේ විපස්සනේ විකම්බනේ කියන්නේ අපි උපචාර සමාධියේදී කිව්වොත් ඒකේ විස්කම්බන ස්වභාවයකුත් වෙනවා. උපචාර සමාධියේදී නීවරණ ධර්ම යටපත් කිරීම නැත්නම් විස්කම්බනය සිද්ධ වෙනවා. ඒකින්ද තමයි මේ සමත විපක්කනේ විපස්සන කනේ විකම්බනේ කියලා කියන්නේ. ඊට පස්සේ මාර්ගශනයේදී එයා කරනවා අර ධර්මත් මාර්ග අංගත් එකතු වෙලා සමුච්ඡේදම කරනවා. කපා හරිනවා. ඒ ලක්ෂණ ටික තමයි එතන විස්තර කරන්නේ. එතකොට මේ ධාන ප්‍රත්‍යය අකුසල පක්ෂයේ යෙදෙන්නේ කෙසේද කියලා අහුවොත් ඒකේ වීතියයි අනුවාදයයි අරගෙන විස්තර කරන්න පුළුවන්ද? අපි අකුසලයක් කරනකොට අපේ ඒකාග්‍රතාවයක් තියෙනවනේ. ඒ විදිහට නේද කරන් කියන්න ඕනේ. අකුසස් කරනකොට ඒකාග්‍රතාවය විතරක් නෙවෙයි. අකුසලයක් කරනකොට ඒකාග්‍රතාවයක් නෙවෙයි විතරක් නෙවෙයිනේ විතක්කේ කියන. අකුසලයේ දැන් අපි බලමු අකුසලයක් බලන්න ලෝභ සහගත පළවෙනි අකුසල් සිත හිතන්න. එතකොට එයා කරන්නේ හොරකමක්. ඒ අකුසල් සිත කියන්නේ නිකන් හැදෙන එකක් නෙවෙයිනේ. අකුසල් සිත උපදිනවා. එයා කරන්නේ හරි වැරදි කාම සේවනය කරනවා. වැරදි කාම සේවනය නිසා ලෝභ සහගත සිතෙන් වැරදි කාම සේවනය කරනවා. නැත්තම් ලෝභ සහගත සිතෙන් අනුන්ගේ දෙයක් පැහැර ගන්නවා. දැන් අනුන්ගේ දෙයක් පැහැර ගන්නකොට එයා ඒ කාරණය පිළිබඳව නැවත හිතන්නම ඕන. එයා ඒක පිළියෙල කරගන්න ඕන. කොයි වෙලාවෙද කරන්නේ කියලා පිළියෙල කරන්න ඕන. කොහොමද කරන්නේ කියලා පිළිගන්න ඕන. දැන් ඒ කාරණය පිළිබඳව බොහෝ සිත් පහළ වෙනවා මෙයාට. දැන් කරන්න යන්නේ අනුන්ග දෙයක් හොරකම් කරන්න. අනුන්ග දෙයක් හොරකම් කරන්න යනවා කියන එක සිතකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එයා මොකද්ද හොරකම් කරන්නේ? හොරකම් කරන එකේ තියෙන වටිනාකම ගැන බලනවා. කොහොමද හොරකම් කරන්නේ? මොනවද යෙදෙන උපාය?
කොයි වෙලාවෙද කරන්නේ කියලා මේ බොහෝම විතක්ක පහළ වෙලා එක අවස්ථාවකට එනවා. දැන් මෙයා විතක්ක පහළ කරලා ඒ විතක්ක තුලින් එයා යම්කිසි මට්ටමකට එනවා මෙහෙමයි කරන්නේ. දැන් එයා දැන් ආරම්භණය ස්පර්ශ කරගෙන ඉන්නවා. දැන් ඒ අරමුණම ස්පර්ශ කිරීම නිසා තමයි හොරකම හරියට කරන්න පුළුවන්. නැත්තම් ඒ හොරකම හරියට කරන්න බෑ. ඒ විතක්ක ਵਿਚාර ඒකේ එයාට ප්‍රීතියක් තියෙනවා. ඒකෙන් එයා තෘප්තිය ලබනවා. පස්සේ අකුසලෙන් සංතාපයක් එයි. හැබැයි අකුසලේ කරන්න ඉස්සෙල්ලා ඒ ප්‍රීතියක් තියෙන නිසානේ අකුසලේ කරන්නේ. නැත්තම් ඒ අකුසලේ කරන්නේ නෑ යා. ප්‍රීතිය සහ ඒකේ සෝමනස වේදනාවක් තියෙනවා. මම මේකෙන් මෙහෙම කරොත් මෙහෙම ලැබෙයි කියලා එයා දැන් බලන්න ආයේ අකුසලයක් කරන්න ඉස්සෙල්ලා කොච්චර කාර්යයක් කරන්න ඕනද? ඊට පස්සේ ඒ පිළිබඳව එයාට ඒකාග්‍රතාවයක් තියෙනවා. හිත සැලෙනවා නම් ඒක කරන්න පුළුවන්ද? එතකොට මේ බලන්න අකුසලයක් කරනකොට ධානාංග කොහොමද අකුසලයට උපකාර කරන්නේ? උපකාර කරන්නේ පුජ්‍යලයට නෙවෙයි. මොන කාටද ඒ ධානාංග උපකාර කරන්නේ? ධානාංග උපකාර කරන්නේ කාටද? චිත්තචෛතසිකයන්ට. අනිත් චිත්තචෛතසිකයන්ට. ඒකින්ද තමයි අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස වෙන්නේ. සංප්‍රයුක්ත ස්කන්ධයන්ට සහ ඒ වෙලාවේ උපදින්නා වූ චිත්තජ රූපයන්ට ඒ වෙලාවේ කොච්චර කාය විඤ්ඤාතිය ඇති වෙන්න ඕනද? දැන් යාට ඒ අකුසලේ කරන්න ඉස්සෙල්ලා දැන් ඔය ටික ඔක්කොම පහළ වුණා. කාය විඤ්ඤාතිය නැතුව ඔක කරන්න පුළුවන්ද? බචි විඤ්ඤාතිය අපි අතාරිමු. කාය විඤ්ඤාතියක් තියෙන්න ඕනේ. දැන් යා වරකම් කරන්න බැරක් දාන්න ඕන, අතින් ගන්නව නම් අතින් ගන්න ඕන. කාය විඤ්ඤාති රූප භෝ පහළ වෙන්න ඕන. චිත්ත ප්‍රවේගයක් වෙනවා. ඒක ඔක්කොම පැහැදිලි කරන්න බැයිද අපිට? ඒ චිත්ත ප්‍රවේගය නිසා එයාට බොහෝ කාය විඤ්ඤාති පහළ වෙනවා. කාය විඤ්ඤාති පහළ වෙලා මේ හොරකම කරනවා. හොරකම හරියට කරනවා. හොරකම හරියට කරන්න තමයි මේ සංප්‍රයුක්ත ධර්ම ධානාංග විසින් සංප්‍රයුක්ත ධර්ම මෙහෙවන්නේ. දැන් අපි කියනවා එතකොට චිත්ත ප්‍රවේග සංඛ්‍යාත චිත්ත ප්‍රවේගයක් උපදිනවා. ඒ ප්‍රවේගය නිසා තමයි යා කරන්නේ. ඉච්ඡර සැනකින් කරන්නත් ඕන. අනික් කට්ටියට නොපෙනෙන්න කරන්නත් ඕන. බලන්න කොච්චර එතන ක්‍රියාවලියක් තියෙනවද කියලා. ඔය හැම වෙලාවෙම සංප්‍රයුක්ත දිට්ඨිගත විප්‍රයුක්ත වෙන්නේ දැන් යාගාව සල්ලි තියෙන එක ඉඳ ගත්තට මේ ගත්තට කමක් නැහැ කියලා ඒක දිට්ඨිගත සංප්‍රයුක්ත වෙනවා නේද සර්? ඒ දිට්ඨිගත සංප්‍රයුක්ත කියන්නේ එයාගේ හිතේ හිතන ස්වභාවය මම මේ හොරකම් කරාට මේකට විපාක නැහැ. මේ කම්මස්සගත ස්වභාවයක් නැහැ. දසවස්තුක සම්මාදිට්ඨියෙම දසවස්තුක මිත්‍යා දිට්ඨියෙම දකින්න එක. මම මේක කරාට මට විපාකයක් මේ කර්ම වලට විපාකයක් නැහැ. මම මේ කරන්නේ ගොඩක් තියෙන තැනකින් මම දෙයක් ගන්නවා. ඒ වගේ ඒ විකෘති දෘෂ්ටියකින් එයා පාවිච්චි කරනකොට දිට්ඨිගත සංප්‍රයුක්තයි. සේතන අර මිත්‍යා ප්‍රඥාවකුත් තියෙනවානේ. මිත්‍යා ප්‍රඥාව කියලා එකක් නැහැ. වැරදි. මිත්‍යා ප්‍රඥාව කියලා ගන්න එපා. මිත්‍යා ප්‍රඥාව නෙවෙයි. මිත්‍යා දිට්ඨිය. අකුසල මිත්‍යා දිට්ඨිය. දැන් මේ එක කාරණයක් මත කල්පනා කරන්න කොහොමද මේ කාරණේ කොහොමද අකුසල පක්ෂයට සිද්ධ වෙන්නේ කියලා. අකුසල පක්ෂයක සිද්ධ වෙනකොට මේ සියල්ලම එක රැස් වෙන්න ඕන. එක රැස් නොවි එතනින් එහාට ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්න බෑ. ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් වැරදි කාම සේවනට යනවා. වැරදි කාම සේවනට යනකොට එයාට බොහෝ ප්‍රීතියක්, බොහෝ සෝමනස්යක්. සෝමනස්යක් නැත්තම් එයා කරන්නේ නැහෙනි. දුක්සහගත නම් එයා කරන්නේ නැහෙනි. එතකොට අපි දෝමනස් එක කොහොමද විස්තර කරන්නේ? පටි ගේනකොට කොහොමද කරන්නේ? ඒ කියන්නේ තරහ චේතනාවෙන් කරන ක්‍රියාවක්. අපි කෙනෙක්ව මරනවා. කෙනෙකුට හිරියර කරනවා. එතකොට ඒ වගේ අවස්ථා නේද සර්? ඔව්. එතකොට එයාට ප්‍රීතිය උපදින්නේ නැහැ. එයාට සෝමනස්ය උපදින්නේ නැහැ. එයාට දෝමනස්යයි උපදින්නේ. හැබැයි දෝමනස්ය උපදිලා අර ක්‍රියාවලිය තල්ලු කරනවා. ඒක పూర్ව භාගයේ වෙනත් ඇති වෙන්න පුළුවන්. අර
ඒ ක්‍රියාව කරනකොට එන්නේ දෝමනස්ස ස්වභාවය. పూర్ව භාගයේ ආ බොහෝ කල්පනා කරන්න පුළුවන් මට මෙයා මේ සතා මැරුවොත් මේ වගේ වාසියක් එන්න පුළුවන්. ඒ කියන්නේ ඒකේ ඒ චිත්ත ස්වභාවයේ මිශ්‍ර ස්වභාවයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ විලාවට කරනකොට ඇතුළත දැවීම දෝමනසය කියන්නේ ඇතුළත දැවීම. තමන්ගේ ඇතුළත సంతානයේ දැවීම තමයි දෝමනසය කියන්නේ. පිටට දාන්න දෙයක් නැහැ. ඒකත් එක්කලා එයාගේ චිත්තජ රූපත් වෙනවා. මූණේ ස්වභාවය වෙනස් වෙනවා. එයාගේ ඇඟේ ස්වභාවය වෙනස් වෙනවා. ඇඟ දැවෙන ස්වභාවය වෙනවා. ඔක්කොම එන්නේ අර කාරණේ. ඒකින්ද මේ ඕනම එකට අපිට යොදන්න පුළුවන් වෙන්න ඕන ඒකේ කුසල අකුසල ස්වභාවය. උපේක්ෂා සෝමනස්ස දැන් හොරකම වගේ එක ගත්තොත් එයා කරන එක හිතනවා මම මේ දරුවන්ට කන්න දෙන්නේ නැති නිසා ඒ බඩගිනි නිසා මම මේක කරන්නේ. ඒකට සෝමනස්ස නෙවෙයි ඒක. එතකොට උපේක්ෂාවක් සන්තෝෂ නෙවෙයි කරන්නේ හොරකම. ළමයි බඩගිනි දරුවන්ට කන්න දීම සඳහා දරුවන්ට කන්න දීම සඳහා උපේක්ෂා සාගතව කියනකොට ඒකේ ඇත්තටම දුකකුත් නැතුව උපේක්ෂාවෙන් කරන ස්වභාවයේ අකුසල් තියෙනවනේ. එක කාරණෙන් අපි ඒ කාරණේ දකින්න විදිහට තමයි දකින්න වෙන්නේ. ඒ කියන්නේ බොහෝ සෝමනස්යක් නැතුව උපේක්ෂාවෙන් කරන අකුසල බොහෝම තියෙනවනේ. හැබැයි මේ සත්ව ඝාතනයක් කරන්න බෑ උපේක්ෂාවෙන්. ඒක දෝමනසෙන්මයි කරන්නේ. ඒක පේන්නේ නැති වුණාට ඇතුළත සියන සිද්ධිය තමන්ගේ ඇතුළත දැවීම ඇතුළත තැවීම තමන්ගේ ඇතුළත තැවීම කාටවත් පේන්නේ නැහැ. හැබැයි ඒක සිද්ධ වෙනවා. ඒක තමයි දෝමනස්ස වේදනාව වෙන්නේ. බොරු කීම එකක් සන්තෝෂනේ උපේක්ෂාවනේ දෙකම කරන්න පුළුවන් නේද සර්? බොරු කියන වගේ එකක්. ඔය දස අකුසලයට දස අකුසලේනේ අපි කියන්නේ දස අකුසල කියනකොට කියනවා කයින් කරන වැරදි 3යි වචනෙන් කරන වැරදි 4යි මනසෙන් කරන වැරදි 3යි. ඒකනේ දස අකුසලෙන්නේ. කාට හරි විස්තර කරන්න පුළුවන් දස අකුසලේ. පාණාතිපාතා වේරමණී හොරකම් කිරීමයි කාමයේ වර්ධව හැසිරීමයි ඒ තුන කයින් කරන එක. වචනෙන් කරන එක බොරු කීම සම්ප්‍රප්පලාප පිසුනා වාචා පරුසා වාචා සම්ප්‍රප්පලාපයි 4. එතකොට මානසින් කරන එක ක්‍රෝධ වෛරය මිත්‍යා දෘෂ්ටිය අනිත් එක මතක නැහැ. අවිද්‍යාව ව්‍යාපාද මිත්‍යා ක්‍රියාකාරීන් දකින්න. එතකොට ඔය 10 සම්පාත කරන්න අකුසල් සිද්ධ 12ට ඒක හොඳට විස්තර කරනවා පළවෙනි අවුරුද්දේ චන්ද්‍රිකාවේ. කොහොමද දස අකුසලය කර්මපතයක් මේක කර්මපතයක් වෙන්නේ කොහොමද? කර්මපතයක් වෙනකොට මොන ආකාරයේද මේක සිද්ධ වෙන්නේ කියලා විස්තර කරනවා. ඒක බලන්න ඒක හොඳයි. දැන් විභාගයකට කෙලින්ම ආවේ නැති වුණාට මේක දකින්නකොට සමහර දැන් අපි තුමු කේලම් කියන පුජ්‍යලයක් තුල කේලම් කිරීමෙන් ලෝභ සහගතව කේලම් කියන්න පුළුවන්. Tamanට වාසියක් ලබා ගැනීම සඳහා. කේලම් කියන්න බැයිද දෝෂ සහගතව? කාටවත් හානියක් කිරීමට පුළුවන්. ඒ බලන්නේ කේලම් කීමෙන් ඒ කාර්ය දෙකම සිද්ධ වෙනවා. අන්න ඒ විදිහට ඕනම එකක් සම්ප්‍රප්පලාප කීමෙන් සම්ප්‍රප්පලාප කරනකොට hina වෙනවා කියලා hina වෙනවා. හැබැයි මේ සම්ප්‍රප්පලාප කියන්න පුළුවන් කාටවත් රිදවන ආකාරයෙන් කියනකොට ඒකේ ඉන්නේ පටික සිතෙන්. අන්න ඒ ආකාරයෙන් ඒක බෙදලා ඒ වෙලාවට එනකොට මේක දකින්න හැටි දකින්න පුළුවන්. එතකොට දස අකුසලයමයි සිද්ධ වෙන්නේ. දස කුසලයේ කියන්නේ දස අකුසලයේම වේරමණී ස්වභාවය. දස කුසලයේ බඩනකොට දස අකුසලය නැති වෙනවා. එතකොට මේ දස කුසලයයි දස අකුසලයයි පිළිබඳව පූර්ණ අවබෝධයක් අපි ලබා ගන්න ඕන. මේ කාරණේ දකින්න මේක ඉගෙන ගන්න එකට වඩා දකින්න එතකොට මේ කාරණේ තේරෙනවා. එහෙමනම් අපි මේ දැන් මේ ධාන ප්‍රත්‍යයේ වෙන කාරණයක් නැත්නම් අපි අවසන් කරමු.
මම කතා කරේ මේ ධානාංග කොහොමද ඒ අකුසලයට වැඩ කරනකොට කොහොමද සිද්ධ වෙන්නේ කියන එක තම සිතින්ම පිරීක්ෂලා බලන්න. ඒක මම හිතන්නේ බොහෝ විට හොඳයි. ඊළඟට අපි ඊළඟට තියෙන මග්ග ප්‍රත්‍ය මග්ගංගාණේ කියලානේ මාර්ග මේ ධාන කියනකොට කියන්නේ ඉලඹ සිටීම. නැත්තම් උඩ තැනකට අරන් ගිහින්ම. ඉලඹ සිටීම කියන්නේ තැනකට අරන් ගිහිල්ලා අරමුණ හොඳට දැකීමේ ස්වභාවය වගේ. ඉලඹ සිටීම. මාර්ග ප්‍රත්‍යයේදී ඊළඟකේදී කියන්නේ කොහොමද මේකට කුසලයට මාර්ග කරන්නේ? අකුසලයට මාර්ග කරන්නේ? ලෝකෝත්තර ධර්ම වලට මාර්ගයක් පවත්න්නේ කොහොමද කියන මේ ධානපච්චයයි මග්ගපච්චයයි විශේෂ ප්‍රත්‍ය දෙකක් සුළු වශයෙන් එක ඡේදයකින් දැක්කට ඊටාම ගැඹීරයි. ඒක තමන්ම ඉගෙනගෙන බලන්න. එතකොට මේක තේරෙනවා. එහෙමනම් වෙන ප්‍රශ්නයක් නැත්නම් අපි අවසන් කරමු එහෙනම්. වෙන මොන හරි ප්‍රශ්නයක් තියෙනවද කාට හරි මහත්මීන්ට? හරි අපි නම් දෙවියන් පින් දීලා පන්තිය නවත්තමු. අද මේ ධර්ම සාකච්ඡාව පැවැත්වීමට අපිට අනුශාසනා කරපු අපේ අතිපූජනීය අවසරයි කොරතොට වෙස්සබු ස්වාමීන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම මේ ධර්ම සභාවට පැමිණි ඔබ සියලු දෙනාම මේ කුසල ප ဋ ාණ ධර්ම පිළිබඳව විමර්ශනය කිරීම, ඉගෙන ගැනීම, සාකච්ඡා කිරීම නැමැති කුසල ධර්ම එකතු කිරීමෙන් ඒ සියලු කුසල ධර්ම අපේ තවදුරටත් ප්‍රතිපදාවේ හැසිරීමට උපනිශ්‍රේ වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අපි සම්මාදිට්ඨික දෙවියන්ට අපි පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්ම දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදාති. ඉදම්මේ ඥාතියං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතියං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතියං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සියලු දෙනාටම බහවා ධර්ම ඥානෙ ලැබේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි සර්. මේ කරන්නා කුසල බලෙන් නිර්වාණ අවබෝධයම සාක්ෂාත් වේවා. සාදු සාදු.